පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ විදිහට අද උදෑසන 8ට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරා. මේ වර්ජන ක්‍රියාමාර්ගය ගැන කතා කරනකොට මූලිකවම කියන්නට ඕන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බොහෝ මාධ්‍ය වාර්තා කරනවා අපි මේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙන්නේ හෙද සේවාවට ඉල්ලීම් ලබා දීමට විරුද්ධව කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක්. සමහර මාධ්‍ය ආයතන උමනාවෙන් මේ විදිහට මේක වාර්තා කරනවා. අපි හෙද සේවාවට ලබා දීලා තියෙන ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් පළ කරන්නේ නැහැ. අපි කියන්නේ හෙද සේවාවේ ඉල්ලීම් සියල්ල සාධාරණයි. ඒ හෙද සේවාවට ඉල්ලීම් ලබා දිය යුතුයි කියලා. නමුත් ගැටලුවකට තියෙන්නේ හෙද සේවාවත් පරිපූර්ණක වෛද්‍ය සේවාවත් අතුරු වෛද්‍ය සේවාවත් කියන සෞඛ්‍ය සේවාවේ වෘත්තිමය සේවාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් එකතු වෙලා කරන කෙනෙහිලිකම් කරන්නේ එකට. ඒ නිසා ඒ සේවාවන් දෙකේ මාණ්ඩලික සේවා තත්ත්වය නැති කරේ. ඒ වගේම මේ සේවාවන් දෙකේ උසස් වීම ක්‍රමය ඊටාම නරක විදියට වෙනස් කරේ. දීමනා සහ අනිකුත් කාර්යයන් වෙනස් කරේ එකම එක ක්‍රමයට. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ සේවා තුන අරගල කරා දීර්ඝකාලීනව ඉල්ලීම් කරා සටන් කරා ඒ කෙනෙහිලිකම් නතර කරගන්න. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට දිගින් දිගටම වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා යටතේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය අනිකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ. එහෙම ඇහුම්කන් දෙන මනෝභාවයක් නැහැ. සාකච්ඡාවක් තියන්නෙත් නැහැ, තිබ්බට උත්තරයක් දෙන්නෙත් නැහැ. අපිට පේන විදිහට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෛද්‍යවරයෙක් වගේම පරිසමාප්ත අර්ථයෙන්ම වෛද්‍යවරුන්ගේ අරසකට යටත් වෙලා ඉන්න කෙනෙක්. ඔහු සාකච්ඡාවලට ගියාම එක්ක නිහඬව ඉන්නවා, එක්ක විසඳුම් නොදී ඉන්නවා, එක්ක නිකන් කතා කරලා යනවා. එතකොට අපිට මේ ගැටලු සහගත තත්ත්වය උග්‍ර වෙන්නේ හෙද සේවාවටත් පරිපූර්ණක වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් මේ නිසා. එතකොට මේ කළමනාකරන ක්‍රමය ගතානුගතික අර උඩ ඉඳන් පල්ලෙහාට sannivedanaya කරන සාම්ප්‍රදායික ලෝකෙ පිළිගන්නේ නැති sannivedana ක්‍රමයක් පාවිච්චි කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමූහිකත්වයේ නැති කරන විදිහේ තීන්දුව ගණනාවක් අරන් තියෙනවා. ඒ තීන්දුව වල ප්‍රතිඵලයක් විදිහට හෙද සේවාවත් පරිපූර්ණක වෛද්‍ය සේවාවත් අතුරු වෛද්‍ය සේවාවත් දවසින් දවස අසාධාරණයට ලක් වුණා. ඒ සේවා කණ්ඩායම් වල තෘප්තිකර භාවයෙන් නැති වුණා. කෙනහිලිකම් වලට ලක් වුණා. ගන්න හැම තීන්දුවක්ම වෛද්‍ය නිලධාරියා ප්‍රමුඛ කරගෙන ගත්ත නිසා මේ ගැටලු සහගත තත්ත්වයන් විසඳා ගන්න අපිට තැනක් තිබ්බේ නැහැ. ඉතින් අවසාන වශයෙන් සිද්ධ වෙලා තියෙන එක අපි විශ්වාස කරනවා මේ රටේ ජනාධිපතිවරයා මේ රටේ සියලු කණ්ඩායම් වල ජනාධිපතිවරයා කියලා. අපි විශ්වාස කරනවා මේ රටේ අගමැතිවරයා අපි හැමෝගෙම අගමැතිවරයා කියලා. ඒ නිසා ප්‍රශ්නයක් විසඳනකොට ප්‍රශ්නයට අදාළ පාර්ශව සියල්ල කැඳවන්නේ නැතුව Tamanට ඡන්දය දුන්න කණ්ඩායමේ විතරක් අගමැතිවරයා වෙනවා නම් Tamanට හිතවත් දේශපාලන කණ්ඩායම් වල විතරක් ජනාධිපතිවරයා වෙනවා නම් ප්‍රශ්නය නරක ඇතට හැරෙන එක නවත්තන්න බෑ. අපි කරුණාවෙන් කියන්නේ අපේ වෘත්ති සමිතිය වල ඉන්නේ JVP කාර්යෝ ඉන්නවා, UMP කාර්යෝ ඉන්නවා, පොහොට්ටු කාර්යෝ ඉන්නවා, එකී නොකී මෙකී හැම කාර්යයක්ම ඉන්නවා. අපිට ඒ පක්ෂපාත දේශපාලනයේ අයිති නෑ. එහෙමනම් අපේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට වැදගත් වෙන්නේ මේ පුරවැසියෝ විදියට හදාගත්ත ස්වාධීන වෘත්ති සමිතිය වල ඉන්න ස්වාධීන වෘත්තිමය හඩට ඇහුම්කන් දෙන එක. එතකොට ගැටලුව උනේ හෙද සේවාවට ඉල්ලීම් ලබා දීම නෙවෙයි. කිසිසේත්ම අපි විරුද්ධ නැහැ හෙද සේවාවට ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන්. ඒ ඉල්ලීම් ලබා දිය යුතු ඉල්ලීම්, ඒ ඉල්ලීම් ලබා දීම වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ. නමුත් ගැටලුව තියෙන්නේ සාකච්ඡාව කැඳවනකොට කැඳවන්නේ එක පාර්ශවයක් නම් ඉල්ලීම කියන කාරණාවේ ගැඹුර, ඒකේ තියෙන විදහා දැක්වීම, ඒකේ තියෙන සමාන්තර ගැටලුව ඇති පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ලැබෙන්නේ නැහැ. එතන තමයි පළවෙනි ගැටලුව ඇති වෙන්නේ. එතකොට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විතරක් සාකච්ඡාවට කැඳවුවාම අතිශය සාධාරණයි. ඔවුන් කියන්නේ හෙදියන්ගේ ගැටලු පමණයි. අනිත් අයට මේකට සමාන්තර ගැටලුවක් තියෙනවා කියලා කියන්න කෙනෙක් ඒ සභාවේ නැහැ. අපි නියෝජනය කරන. මොකද අපේ වෘත්තීය සමිතිය වලට එහෙම කැඳවීමක් කරලා නැහැ. මම හිතන්නේ අපි ඡන්ද කාලෙදී දේශපාලනය නොකරපු නිසා වෙන්න ඇති. දෙවැනි කාරණාව තමයි
එතෙන්ට යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරී. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කළා සෞඛ්‍ය ලේකම්වරයා ගිහිල්ලා ඒ පුටුවේ ඉඳගන්නේ ගෝණි බිල්ලෙක් වගේ ඉන්න නෙවෙයි. සෞඛ්‍ය ලේකම්වරයා හොඳටම දන්නවා මේ ප්‍රශ්නවල ස්වභාවය. සෞඛ්‍ය ලේකම්වරයා හොඳටම දන්නවා මේක එක පාර්ශවයකට විතරක් ක්‍රියා කරාම මොන වගේ ගැඹුරු ප්‍රශ්නයක්ද සෞඛ්‍ය සේවාවේ ඇති වෙන්නේ. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය ඇමතිවරිය ගෝණිබිල්ලන්සේ සිටීම තුළ ජනාධිපතිවරයාට හරි වැටහීමක් ලබා ගන්න බැහැ මේ ඉල්ලීම් සම්බන්ධයෙන්. අග්‍රාමාත්‍යවරයාට හරි වැටහීමක් ලබා ගන්න බෑ මේ ඉල්ලීම් සම්බන්ධයෙන්. අවසාන වශයෙන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජනය කරන ප්‍රධාන නිලධාරීන් අපිව කැඳවන්නෙත් නැතුව ඔවුන් ගිහිල්ලා මේ ප්‍රශ්නයේ යථා තත්ත්වයේ ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට කිව්වේ නැති වුනහම අවසාන වශයෙන් වැරද්ද කරන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාවෙන් වැරදි තීරණ ගැනීම, වැරදි විදියට සාකච්ඡාව සිදු කිරීම සහ සාකච්ඡාව කැඳවීම අතර වෙලා තියෙනවා. මේ පරිපූර්ණක වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් හෙද සේවාවටත් තියෙන එක හා සමාන වෘත්තීමේ ගැටලු. මේ වෘත්තීමේ ගැටලු ඇති කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අමාත්‍යාංශයක් කරගෙන අනිකුත් සෞඛ්‍ය වෘත්තීන්ට කෙනෙහිලිකම් කරගනිමින් ඔවුන්ගේ සේවා ස්වාධීනත්වය කෙලසා දමමින් වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන අධිකාරිය, සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ පාලන අධිකාරිය. එතකොට ඔවුන් ජනාධිපතිවරයා ඉදිරියේ අගමැතිවරයා ඉදිරියේ නිවැරදි තත්ත්ව වාර්තා කරන්නේ නැති වුනහම ගන්න තීරණය වැරදිලා තියෙනවා. ඒ වැරදි තීරණය ගැනීම නිවැරදි දේ වැරදි විදිහට කරන්න උත්සාහ කිරීම නිසා තමයි මේ ගැටලුව ඇතිලා තියෙන්නේ. අපි නැවත කියනවා නිවැරදි තීරණය වැරදි විදිහට ක්‍රියාත්මක කරලා තියෙනවා. අවසාන වශයෙන් හෙද සේවාව ඇතුළට එනකොට තවත් සේවාවන් 15ක් එළියට දාලා තියෙනවා. තීරණය නිවැරදි, ගත්ත විදිය වැරදි. ඒ නිසා එක සේවාවක් ඇතුළට එනකොට සේවාවන් 15ක් එළියට දාලා තියෙනවා. ඒ නිසා මේක තව දුරටත් හිතමින් ඉන්න ඕනේ නෑ. අපි විශ්වාස කරනවා මේ වෙලාවේ වෙච්ච වැරද්ද තේරුම් අරන් ඇති කියලා. කරුණා කරලා හෙද සේවාවටත්, පරිපූර්ණක වෛද්‍ය සේවාවටත්, අතුරු වෛද්‍ය සේවාවටත්, වෛද්‍ය නිලධාරී සංගමයේ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න වෛද්‍ය අමාත්‍යාංශය විදියට වැඩ කරන කණ්ඩායම් වලින් සිද්ධ වෙලා තියෙන මේ කෙනෙහිලිකම, මේ සේවා ස්වාධීනත්වය නැති කිරීම, සේවා අභිමානය නැති කිරීම, උසස් වීම නැති කිරීම, ඒ වගේම මාණ්ඩලික සේවා තත්ත්වය නැතිවීම, දීමනා ලබා දීමේදී තියෙන විෂමතාවය, නිල ඇඳුම් ලබා දීමේදී තියෙන විෂමතාවය ඉවත් කිරීම සඳහා පොදු තීරණයක් ගන්න. ඒකට අද දවසත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ගැන මතක් කරනවා අපි නැවත නැවතත්. එහෙම නැති වුණොත් අපිට මේ වර්ජන ක්‍රියාමාර්ගය තව දුර දිග ගෙනියන්න සිද්ධ වෙනවා කියන එක අපි කියනවා. ඒ වගේම මේකෙදී අපි තවත් කාරණාවක් මතක් කරනවා මහජනතාවට. මහජනතාවගේ පැත්තෙන් අපි ඉල්ලා සිටිනවා මේ වර්ජනය අපි කරන්නේ අපි හිතාගෙන හිටපු එකක් නෙවෙයි. වර්ජනය කරන්නේ අපි කැමැත්තෙන් නෙවෙයි. වර්ජනයක් කරන්න අපි සැලසුම් කරලා තිබෙත් නැහැ. නමුත් අපිව වර්ජනයකට තල්ලු කරලා තියෙනවා. මේ ඔබට ලබා දුන්න සේවාවේ අභිමානය, ඔබ ලබාගත් සේවාවේ ස්වාධීනත්වය සැලකිල්ලට අරගෙන තමයි අපි මේ වර්ජනයට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අද දවසේත්, හෙට දවසේත්, අනිද්දා දවසේත් මේකට රජය විසඳුම් දෙන්නේ නැතුව රජයට ඉතාම හොඳ විසඳුමක් තිබියදී ඒක පැහැර හරිමින් තමුන්නාන්සලා ඉස්සරහට ඇවිල්ලා රූපවාහිනී මාධ්‍ය කැමරා අටවාවි මයික්‍රොෆෝන් ඉදිරිපත් කරાવી. ඒකෙදි කරුණා කරලා අපි ඉල්ලන්නේ මේ වර්ජනයට සහයෝගය දෙන්න. ඔබ මේ වර්ජනයට සහයෝගය දුන්නොත් තමයි රජය ඉක්මනින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. නිසා ඔබ රජයට තියෙන හිතවත්කමට හෝ 69 ලක්ෂයේ ඡන්දදායක වීම නිසා මොනවත් හිතන්නේ නැතුව මේ වර්ජනය කරන පාර්ශවයට බනින්න ගත්තොත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ වර්ජනය දිග්ගැස්සෙන එක. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අපි මහජන සේවාවට නැවත පැමිණීමට ඊටාම උනන්දුවෙන් අපේක්ෂාවෙන් ඉන්නවා. නමුත් අපිට මේ පැමිණෙන්නට අවශ්‍ය දේ කරලත් නැහැ. ඒ අවශ්‍ය පදනම දාලත් නැහැ. ඒ වගේම අපිව එළියට කැඳවලා තියෙනවා මිස අපි වර්ජනයක් කරලා නෙමෙයි මේ තියෙන්නේ. අපිව වර්ජනයකට යොමු කරලා, අපිව වර්ජනයකට තල්ලු කරලා, අපි වැඩ කරමින් හිටපු අපිව පාරට ඇද දාලා තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් අපි කියනවා වගකීමෙන් කටයුතු කරන්න. ඔබ මේ වර්ජනයට සහයෝගය දුන්නොත් අපිට දවසක් දෙකක් ඇතුළත එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දේශපාලඥයන්ට හෝ මේ වැරද්ද කරපු පුද්ගලයන්ට සහයෝගය දුන්නොත් ඔබට සිද්ධ වෙන්නේ තව දින ගණනාවක් තමන්ගේ සේවය නැතුව ඉන්න. ඒ නිසා රෝහල් වලට ඇවිල්ලා
අපිට බනින්න එපා. ඒ වගේම රෝහල් වලට අපේ සේවාවන් ලබා ගන්න එන්නත් එපා. පරිපූර්ණක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 15ක්, සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටි වෙච්ච වෘත්තීන් 15ක් අද වෙනකොට එළියේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඔබට ඒ සේවාවන් ගන්න තියෙනවා නම් මේ දවස්වල රෝහල් වලට එන්න එපා. ආවොත් තමයි ඔබ අපහසුතාවයටපත් වෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඔබට රූපවාහිනී මාධ්‍ය දකින්න ලැබෙයි. විවිධ කණ්ඩායම් විවිධ විදියට බනිනවා, මේක විවේචනය කරනවා, මේ වර්ජනය නවත්තන්න කියනවා, මේ වර්ජනය කරන අයව ගිහිලා මරන්න කියනවා, උස්සන්න කියනවා, කපුටෝ මරලා තාප්පෝල එල්ලන්න කියනවා. මේ හැම එකකින්ම කියන්නේ මර්ධනය ගෙල්ලා මේක නවත්තන්න කියලා. හැබැයි ඔබ ඒකටත් අහු වෙන්න එපා. අපි දකිනවා රෝහල් වලට එන මිනිසුන්ගෙන් 95ක් මේ වර්ජනය විසඳන්න කියලා තමයි ආණ්ඩුවට කියන්නේ. මිනිසුන්ගේ 95ක් අපිට සහයෝගය දෙනවා මේ වර්ජනයේදී. නමුත් මාධ්‍ය මේක අරන් ගිහිල්ලා අර 105ක් අපිට බනිනේවා තමයි ප්‍රචාරය කරන්නේ. ඒ නිසා මාධ්‍ය 95ක් අපිට බැන්නට ඇත්ත తත්වය ඒක නෙවෙයි. අපි බොහොම පැහැදිලිව කියනවා ඇත්ත తත්වය රෝහල් වලට එන මිනිස්සු දන්නවා අපි කොච්චර කැපවීමෙන් මේ සේවාව දීලා තියෙනවද කියලා. සමහර රෝගීන් අපේ ඥාතීන් වගේ, සමහර රෝගීන් අපේ දෙමව්පියන් වගේ, අපේ රෝහල් වල රෝගීන් එදිනෙදා සායන වලට එන රෝගීන් අවුරුදු 10 15 අපිත් එක්ක වැඩ කරනවා. ඒ නිසා වුන් කවදාවත් අපිට බනින්නේ නැහැ කියන එක අපි දන්නවා. නමුත් කවදාවත් රෝහලකට ඇවිල්ලා නැති වෙනත් පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න, ඒ වගේට ගිහිල්ලා ආවඩන මිනිස්සුන් පිරිසක් මේ වෙලාවේ එළියට ඇවිල්ලා රෝහල් ලයින් වල ඉඳලා වොයිස් කට් දෙනවා. ඒ වොයිස් කට් වල තියෙන ඇත්ත රෝහලේ තත්ත්වය නෙවෙයි. ඇත්ත රෝහල් වල 95ක් මිනිස්සු අපිට සහයෝගය දෙනවා. හැබැයි ඔය බොරු වොයිස් කට් වල 95ක් තියෙන අපිට බණිනේව නිසා බොරු මතවාද වලට අහු වෙන්න එපා. මේ වර්ජනයේ ඒ තරම්ම සාධාරණයි කියන එකයි අපි කියන්නේ. ඊළඟට අපි මේ වර්ජනය කරන අතරතුර මේ රෝගයට අදාළව කොරෝනා වසංගතයට අදාළ සියලු සේවාවන් හැකි උපරිම අයුරින් ලබා දෙන්නට උත්සාහ කරනවා. නමුත් අපි කියන්නට ඕනේ හැකි උපරිම අයුරින් ලබා දුන්නාත් අපි මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියපු වැඩ කරා. සෞඛ්‍ය අමාත්‍යාංශය දුන්න ඕටි දුන්නේ පැය 4යි නම් අපි පැය 25ක් 30ක් ඕටි කරා. අපි මුදල් නැතුව වැඩ කරා. ස්වේච්ඡාවෙන් වැඩ කරා. අපි ජංගම රසායනාගාරවල වැඩ කරා. මේ සියලු දේවල් කරේ අපේ රාජකාරී සීමාව තුල නෙවෙයි. එතකොට අපි අද දවසෙත් වසංගතය පාලනය කිරීම සඳහා රාජකාරී සීමාව තුල කරන්න ඕනේ කාර්යයන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා කරනවා. නමුත් අපි අමතරව කරපු සේවාවන් මේ මොහොතේ අපි අතින් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපිට මේ කරලා තියෙන කෙනහිලි ක්‍රම එක අපේ වෘත්තිකයන්ට තියෙන මේ අසාධාරණත්වයත් එක්ක තියෙන අතෘප්තිකර භාවයත් එක්ක අපිට වුණ මෙහෙවා ගන්න බෑ. ආණ්ඩුව ගෙව්වේ නැතත් කරන්න, මේ වැඩේ කරන්න, වැඩේට මූලිකත්වය දෙන්න කියන ඒ ආදර්ශ පාඩේ අපිට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැනටමත් අපිට වාර්තා වෙනවා සමහර තැන්වල අපි මේ ස්වේච්ඡාවෙන් දෙන සේවාවන් කඩාකප්පල් කරන්න සමහර අධ්‍යක්ෂකවරුන්, සමහර පාලන අධිකාරිය කටයුතු කරනවා. අපි උදාහරණයක් කිව්වොත් කෑගල්ල රෝහලේ මේ වෙනකොට අපි විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ කටයුතු හදිසි කටයුතු නවත්තලා තියෙනවා. ඒ නවත්තන්න හේතුව ඒ දෙන සේවාව ගන්නවට වඩා ඒ සේවාවේ යෙදවපු ස්වේච්ඡාවෙන් සේවයේ යෙදෙන්න ආපු නිලධාරියාට අනවශ්‍ය තාඩන පීඩන සිදු කිරීම. ඒ වගේම වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අපිට මේ වෙලාවේ වාර්තා වෙනවා විශේෂඥ වෛද්‍යවරියෙක් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරියකට දුරකථනයෙන් කතා කරලා තර්ජනය කරා කියලා. ඒ නිසා අපි මේ විශේෂඥ වෛද්‍යවරියට කියන්නේ තමන්ගේ තරම දැනගෙන ඉදිමෙන්. තමන්ගේ රාජකාරී නිලයේ වගකීම දැනගෙන ඉදිමෙන්. සේවාවක් අවශ්‍ය නම් ඔය ආයතනයේ අධ්‍යක්ෂකවරයා ඉන්නවා. ඒක විශේෂ සේවාවක් නම් අපේ දුරකථන අධ්‍යක්ෂකවරයා දන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නවා. ඔවුන් අප සමග දැනටත් නිතරම කතා කරනවා. එනිසා විශේෂඥ වෛද්‍යවරු ඕනවාට වඩා ඉදිමෙන්න එපා. තමන්ගේ දුරකථන අරගෙන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ට කතා කරන්න කිසිදු අයිතියක් නැහැ. එහෙම කටයුතු කරන්න ආවොත් ලබා දෙන සේවාවත් නවත්තන්න සිද්ධ වෙනවා. නමුත් අපි එක විශේෂඥ වෛද්‍යවරයෙක් උඩ පැන්නා කියලා අපි එහෙම කරන්න ලෑස්ති නෑ. ඒ නිසා අපි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයාට කියන්නේ ඔබට යම්කිසි හදිසි සහ අත්‍යවශ්‍ය තවත් සේවාවක් අවශ්‍ය නම් ඒක පිළිබඳව අපිව දැනුවත් කරන්න. අපි ලෑස්ති රටේ වමනාව වෙනුවෙන් මේ සේවාව දෙන්න. හැබැයි තර්ජනය කරලා ගන්න આવොත් අපි තර්ජනය කරන අයට තර්ජනය කරන විදිය දන්නවා. එතන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරිය ඒ විශේෂඥ වෛද්‍යවරියගේ
කට වැසීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වෙලාවේ තියෙනවා නැත්නම් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සියලු වැඩ නවත්තන්න අපිට සිද්ධ වෙනවා. ඊළඟට අපිට වාර්තා වෙනවා අතුරු වෛද්‍ය සේවාවට අදාළ වුණත් මේ වෙලාවේ ස්වේච්ඡා සේවාවන් මාතෘ රෝහල් වල ලබා දෙනවා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්. ඒ මාතෘ රෝහල් වල ස්වේච්ඡාවෙන් යොදවලා තියෙන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්යන්ට අනවශ්‍ය අදන්තේට්ටම් කරන්න මේ පාලන අධිකාරිය කටයුතු කරලා තියෙනවා කියලා. ඒ වාට්ටු වල ඉන්න ප්‍රධානීන් කටයුතු කරලා තියෙනවා කියලා. ඒ නිසා අපි නැවත කියනවා ඒ කටයුත්ත කරත් අපිට සිද්ධ වෙනවා මාතෘ රෝහල් වලට ලබා දෙන ස්වේච්ඡා සේවාවන් නවත්තන්න. එතකොට අපි ඔන්න කාරණා තුනක් කිව්වා. ඒ නිසා අපි කියනවා අපි මේ මොහොතේ ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ කොවිඩ් සම්බන්ධයෙන් තියෙන විශේෂ අවශ්‍යතා, ඒ වගේම වකුගඩු රෝග සම්බන්ධයෙන් තියෙන විශේෂ අවශ්‍යතා, ඒ වගේම රුධිර පාර විලයන සම්බන්ධයෙන් තියෙන විශේෂ අවශ්‍යතා මේ සියල්ල ස්වේච්ඡාවෙන් කරනවා. ඒ ස්වේච්ඡාවෙන් කරන කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහයෝගය දෙන්න. ඒ වගේම ප්‍රධාන රෝහල් වල හදිසි අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක සේවාවන් සඳහා ස්වේච්ඡාවෙන් නිලධාරීන් යොදවලා තියෙනවා. රෝගීන් සම්බන්ධයෙන් සහ රටේ මහ ජනතාව සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අරන් තියෙනවා. හැබැයි කවුරු හරි මේ සේවාවන් කඩාකප්පල් කරලා අනවශ්‍ය පීඩාවන් ගේන්න හදුවොත් ඒ සේවාවන් අපිට ඉවත් කරගන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් රෝහල් පාලන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වඩා සංවේදී වුණොත් මේ වෙලාවේ හොඳයි. මොකද අපි දන්නවා මේවා මැද්දේ ඉන්න සමහර අයට ඕනේ මේක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා ඔවුන්ට අවශ්‍ය වෙනත් ක්‍රියාමාර්ග වලට අපිව දක්කගෙන ගිහිල්ලා මේ කරා වගේම තවත් ක්‍රියාමාර්ග වලට අපිව දක්කගෙන ගිහිල්ලා රජය අපහසුතාවයට පත් කරලා ඒකෙන් වාසි ගන්න. අපි ඒකට අහු වෙන්නේ නැහැ. හැබැයි අපි විතරක් ඒකට අහු නොවි ඉඳලා බෑ. රෝහලක අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා නම් ඒ අධ්‍යක්ෂකවරයා ඒකට අහු නොවි ඉන්න ඕනේ. සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් ඒකට අහු නොවි ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් අපි තවදුරටත් මේ වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරනවා. අපි මේ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ප්‍රධාන ගැටලු කිහිපයටවත් සාධාරණ උත්තර දෙනවා නම් ඒවා ක්‍රියාත්මක වෙන උත්තර අද හවස අමාත්‍ය මණ්ඩලය රැස් වෙනවා. එහෙනම් අමාත්‍ය මණ්ඩලයේදී අපි පැහැදිලිවම ඉල්ලනවා අමාත්‍යවරුන්ගෙන් අමාත්‍ය මණ්ඩලයේදී නිහඬව ඉන්න එපා. අමාත්‍ය මණ්ඩලයේදී මේ කාරණාව සම්බන්ධයෙන් ගොළුවත රකින්න එපා. සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් අපි ඉල්ලනවා මේක සම්බන්ධයෙන් නිවැරදි අදහස ඔබ දන්නවා. ඔබට මේක ගැන අපි අවුරුද්දක් තිස්සේ කියනවා. මේ කරුණු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය නිවැරදිව වාර්තා කළා. සාධාරණය ඉටු කිරීම හෙද සේවාවට වගේම පරිපූර්ණක වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් එක හා සමානව කරන්න. මේක හෙද සේවාවේ ඉල්ලීම ලබා නොදෙන ලෙස කරන වර්ජනයක් වූ තර්ජනයක් හෝ ඉල්ලීමක් නෙවෙයි. සාධාරණයේ හෙද සේවාවට සිදු කරා සේම පරිපූර්ණක වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් ඒ සාධාරණේ ඉෂ්ට කරන්න. අසාධාරණයේ සමාන නම් පීඩාව සමාන නම් කෙනෙහිලිකම සමාන නම් උත්තරය සහ සාධාරණත්වයේ ඉටු කිරීමත් සමාන විය යුතුයි කියන එක තමයි මේ අරගලයේ තේමාව. අද දිනේ තියෙන සාකච්ඡාවේදී තියෙන දැන් මේක මේ සම්බන්ධයෙන් දැන් ඉගෙන පැහැදිලිවම උත්තරයක් හම්බ වෙන්නේ නැහැනේ. දැන් ඔබතුමාලා ඉල්ලන්නේ මේ ජනාධිපතිවරයා එක්ක එහෙම සාකච්ඡාවක්ද? ඔව් පැහැදිලිවම මේක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද අපිට වාර්තා වෙනවා ජනාධිපතිවරයා ඉදිරියේ අපේ ඉල්ලීම් ගැන කතා කරන්න අපි හිතියේ නැහැ. එතකොට මේක රටේ ජනාධිපතිවරයා නම් අපි දිගින් දිගටම දරන ස්ථාවරය සමාන පොදු ඉල්ලීම් සම්බන්ධයෙන් අරගල කිහිපයක් යනවා නම් ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේ මේ පාර්ශව සියල්ල ඉන්න ඕනේ. මොකද එහෙම නොඉන්න ඕනේ කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ. ජනාධිපතිතුමාම මේ සාකච්ඡාව කරන්න ඕනේ කියලා අපි කියන්නේ නැහැ. නමුත් කරනවා නම් හැම පාර්ශවෙම ඉන්න ඕනේ. පළවෙනි එක. දෙවෙනි එක තමයි සාකච්ඡාවට සහභාගී වෙන්නේ අපි වෙනුවෙන් අපි සහභාගී වෙන්නේ නැතිකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය. එතකොට මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම තියෙනවා සෞඛ්‍ය ලේකම්වරයාට. හැබැයි අපි දන්නේ නැහැ සෞඛ්‍ය ලේකම්වරයාට අඩු ගානේ ABC අවබෝධයක් තියනවාද පරිපූර්ණක වෛද්‍ය සේවාව කියන්නේ මොකද්ද අතුරු වෛද්‍ය සේවාව කියන්නේ මොකද්ද කියලාවත්. මොකද ඔහු එහෙම මනෝභාවයක් තියෙන කෙනෙක් නෙවෙයි කියලා අපිට තේරිලා තියෙනවා. ඔහු කරපු ඉතාම සීමිත සාකච්ඡාවලදී අපිට පෙවුනේ ඔහු තීරණයක් දෙන්නේ නැහැ කොයි වෙලාවකවත් වෛද්‍ය නොවන සේවාවන් සඳහා. ඔවුන්ට උදේ හවස
දවල් දිවා රෑ හැම වෙලාවෙම පුළුවන් වෛද්‍යවරුත් එක්ක කතා කරන්න. හැබැයි අපි එයා ආව අවුරුද්දක විතර කාලය ඇතුලේ ගත්තොත් පරිපූර්ණක වෛද්‍ය සේවාවත් එක්ක කතා කරලා තියෙන එකම එක සැරේයි අතුරු වෛද්‍ය සේවාවත් එක්ක කතා කරලා තියනවද දන්නේ නැහැ. හෙද සේවාව එක්ක පවා කතා කරලා තියනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඔහුට මේ පිළිබඳව අවබෝධයක් තිබිය යුතු ප්‍රධාන නිලධාරියා වුණාට ඔහුට මේ පිළිබඳව අවබෝධයක් තියනවද කියන ප්‍රශ්නේ එක. දෙවැනි එක අපි වෙනුවෙන් නිල වශයෙන් සාකච්ඡාවට ඉදිරිපත් කරන ඔහු ඒක ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හරියට වාර්තා කරාද කියන එක දෙවැනි ප්‍රශ්නේ. මම විශ්වාස කරන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට එක කණ්ඩායමකට විසඳුමක් දීලා කණ්ඩායම් 15ක් එළියට දමා ගැනීමට උවමනාවක් තියෙනවා කියලා. අපි කිසිසේත්ම ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ එහෙම වෙනවාය කියලා කියන්න ඕනේ සෞඛ්‍ය ලේකම්වරයා. ඒක කියලා නැතිකම නිසා කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. ඉතින් ඒක නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ අදටත් තටු කපපු කිසිදු ප්‍රතිපාදනයක් නැති කිසිදු තීරණයක් ගන්න බැරි හැබැයි වසංගත පාලනයේ නියමුවා කියන එක තමයි අපිට පේන්නේ. මොකද මේවා කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙච්ච දේවල්. සෞඛ්‍ය ඇමතිවරිය කියන්නේ කියන තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙන જાතියේ එකක් නෙවෙයි. සෞඛ්‍ය ඇමති තමයි. නමුත් සෞඛ්‍ය ඇමති දීලා තියෙන මේ විසඳුම් ගණනාව දිහා බැලුවාම මේ කරුණු ගැනම සෞඛ්‍ය ඇමතිවරිය අපිත් එක්ක කතා කරලා තියෙනවා හෙද සේවාවයි පරිපූර්ණක වෛද්‍ය සේවාවයි අතුරු වෛද්‍ය සේවාවයි සේරම එක්ක. එතකොට ඒ විසඳුම් ලබා දීම සේරටම දෙන්න එකඟ වෙලා තියෙනවා. මීට කලින් මේ විසඳුම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ සියල්ල සෞඛ්‍ය ඇමතිවරිය දැනගෙන මේක ඇමතිවරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙද්දි සෞඛ්‍ය ඇමතිවරියට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කරන්න බැරි වෙද්දි හිටිය හැටියේ මේක පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාවේදී සෞඛ්‍ය ඇමතිවරියගේ බලතලය මොකද්ද කියලාත් අපිට තේරෙනවා. ඒ නිසා අපි කියන්නේ දැන් මේ ප්‍රශ්නය විසඳන්න ඉතාම පහසුවෙන් ජනාධිපතිතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් පුළුවන්. ඒ එකම දේ තමයි හෙද සේවාවට සාධාරණේ ඉටු කරපු අයුරින්ම අපි නැවත කියනවා මේක හෙද සේවාවෙන් කපන්න කියලා අපි කියන්නේ කොයි වෙලාවකවත් ඒ කැපුවොත් ඒක සම්පූර්ණ වැරදි. ඒ අයුරින්ම පරිපූර්ණක වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් සාධාරණේ ඉටු කිරීමට එකම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කලින් දැම්මා වගේ මේ නම් තුන ඇතුළත් කරන්න විතරයි තියෙන්නේ. මේ නම් තුනම ඇතුළත් කරපු කැබිනට් පත්‍රිකාවක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරිය ළඟ කියලාත් අපි දන්නවා. අපි ඒක ඉදිරිපත් කළා තියෙනවා මේක මාස දෙකකට කලින් කියලාත් අපි දන්නවා. කලින් හිටපු අමාත්‍යවරයාටත් අපි මේක ඉදිරිපත් කළා තියෙනවා. කලින් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අරන් ගියෙත් හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය තුනටම අදාළ. ඒතකොට ඒ නිසා මෙතන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ට මේ ප්‍රධාන ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අපිට කරපු ආරාධනාව පිළිගන්නවා. අපි මේ සාකච්ඡාවට යනවා. අපිට උපරිම අයුරින් අපේ සාධාරණ ප්‍රශ්න පිළිබඳව ඔහුට පැහැදිලි කරනවා. ඔහු අපි වෙනුවෙන් දායක වෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඔහුට අපි වෙනුවෙන් දායක වෙන්න ඉඩක් මේ කොහේ හරි තියෙනවද කියන ප්‍රශ්නය නැවත අපිට මතුවෙනවා. මේ හෙද සේවාවට එදා ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී මේ ඉල්ලීම් දෙන්න බැහැ කියලා කිව්වා කියලා. එහෙනම් බැහැ කිව්ව එක තමයි ජනාධිපතිතුමා නෑ නෑ මේක දෙන්න පුළුවන් කියලා දුන්නා කියලා කියන්නේ. මේක ඔව් මෙහෙමයි. අපිට පේන හැටියට මේ